නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ මොහොතේ මේ පින්වතුන් සෝදානම් වෙන්නේ ඔබ අප හැම දිනාගේමත් ඒ වගේම තුන් ලෝවාසී සියලුම සත්වයන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ වූ සත්තහා දේවමනුස්සාණන් නම් වූ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ විසින් දේශිත උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් නමුත් ශ්‍රවණය කර ගන්නට. පින්වත්නි, මිනිස්යාක විදිහට මනසින් උසස්ව ඉපදුණු අපි ජීවත් වෙන හැම මොහොතකම අපි උත්සාහවත් වෙන්නේ අපේ ජීවිතයට යම් අර්ථයක් සිදු කර ගන්නට. ඉපදුණු දවසේ ඉඳලා දෙමව්පියන් ඇසුරු කළා, කුඩා කාලේ ඥාතීන් ඇසුරු කළා, මේ හිත මිතුරන් ඇසුරු කළා, ඒ වගේම වැඩිවියටපත් වෙද්දී සමාජයේ නොයෙකුත් තලවල නොයෙකුත් ආකාරයෙන් ධන දහන්නේ මිල මුදල් භවභෝග සම්පත් වගේම පුද්ගලයන් විදිහට හොඳ ගතිගුණ තියෙන හොඳ වටිනා අය උගත් අය ඇසුරු කළා, මේ නොයෙකුත් කාර්යය කරමින් අපි හැම වෙලේම මිනිස්යන් විදිහට බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට අර්ථයක් සිදු කරගන්නට. ඉතින් පින්වත්නි, ඒ අර්ථය සිදු කරගන්නට ජීවත් වන අපේ ජීවිතවල නිවැරදිම යහපතක් අපිට ළඟා කරන්නේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විතරමයි. පින්වත්නි, සඳුන් සුවඳ වගේ මහා උත්කෘෂ්ඨ සුවඳක් හොයන් යන කෙනෙක්ට හමු වෙනවා කියලා හිතමු. හඳුන් ගහක් වගේ දෙයක්. එතකොට ඒ හඳුන් සුවඳ හොයන් යන කෙනෙක් හඳුන් කොළයක් ගත්තත්, හඳුන් ගෙඩියක් ගත්තත්, ඒ වගේම හඳුන් අත්තක් ගත්තත්, හඳුන් ගහක කඳේ පොත්තක් ගත්තත්, ඒ ගහේ එළය ගත්තත් එයාට හඳුන් සුවඳ ලැබෙනවා. නමුත් පින්වත්නි, නියමම හඳුන් සුවඳ, ඒ ගහේ තියෙන හොඳම හඳුන් සුවඳ ලැබෙන්නේ හොඳට හැදුණු වැඩුණු ගහක අරටුව තුල තමයි මේ හඳුන් ගසේ නියම සඳුන් සුවඳ තියෙන්නේ. ඉතින් නියට හරි විදිහටම සඳුන් සුවඳ හොයන් යන කෙනෙකුට ලැබෙන්නේ, හඳුන් සුවඳ ලැබෙන්නේ, නියම සඳුන් සුවඳ හරියාකාරව ලැබෙන්නේ එහි අරටුව තමන්ගේ ජීවිතයට ළඟා කරගත්තොත් පමණයි. අන්න ඒ වගේ පින්වත්නි, අපේ ජීවිතවලට අපි සැප සතුට සැනසීම හොයන් යන අපේ ජීවිතවලට නියම සතුට අපිට ලං වෙන්නේ කවදා හරි මේ භාගතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව නිවැරදිව අපිව අවබෝධ කරගත්තොත්ම පමණයි. ඉතින් මේ ධර්ම දේශනාව තුලත් බුදුරජාන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් අපිට ධර්මයේ දේශනා කරනවා. විනත්නි, ඒ ධර්මය පුරාවට විමසිලිමත්ව ගවේෂණය කළ විට අපිට දකින්නට ලැබෙන්නේ ඒ ලෞතර බුදු රජාණන් වහන්සේගේ කරුණා මහිමේ කොතෙක්ද කියනවා නම් නොයෙකුත් තරාතිරම් වල අයට ධර්මයේ දේශනා කරනවා. හරියට අපි ඉගෙන ගන්න පාසලක් ගත්තොත් ඒ පාසල තුල නොයෙකුත් මට්ටමේ දූ දරුවන් අධ්‍යාපනය ලබනවා. එතකොට එකේ ඉඳලා දෙකට, දෙකේ ඉඳලා තුනට, තුනේ ඉඳලා හතරට වගේ 5 වසර 10 වසර සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා විශ්වවිද්‍යාල අධ්‍යාපන ආදී මේ අධ්‍යාපනයේ නොයෙකුත් තරාතිරම් මට්ටම් තියෙනවා. අන්න ඒ වගේම පින්වත්නි, මේ සද්ධර්මයේ තුලත් බුදුරජාන් වහන්සේ මනාකොටම මේ ධර්මයේ නොයෙකුත් තරාතිරම් වල අයට දේශනා කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේගේ දේශනාව තුල දැක්වෙනවා සමහර සූත්‍ර දේශනා මේ අපායේ ගාමීව හිටපු කෙනෙක්ට අපාය ගාමීව දුගති උප්පත්ති වල උප්පත්තිය ලබන්නට තිබුණු කෙනෙකුට ඒ දුගති උප්පත්ති වලින් ගලවලා සුගතිය උපදින විදිහට ධර්ම දේශනා කරපු තැන් තියෙනවා. ඒ වගේම යම් කෙනෙක් සුගතිය ඉපදලා ඉන්නවා නම් ඒ සුගතිය ඉපදුණු කෙනාට ඒ සුගති සැප තවත් වර්ධනය කරගන්න ධර්ම දේශනා කරපු තැන් තියෙනවා. ඒ කියන්නේ මනුස්ස ලෝකේ උප්පත්ති ලැබපු කෙනෙකුට දිව්‍ය ලෝකවල උප්පත්ති ලබන්න කරපු දේශනා තියෙනවා. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේ පෘථග්ජන භූමියේ ඉපදුණු අයට සේක භූමිය, එහෙම නැත්නම් ආර්ය භූමියට පැමිණෙන්න, එහෙමත් නැත්නම් සෝවාන් මාර්ගස්ත පලස්ත, සකදාගාමි මාර්ගස්ත පලස්ත, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරියත් මාර්ගස්ත පලස්ත, මෙන්න මේ කියන
ඒ උතුම් ආර්ය තත්ත්වයන් තමන්ගේ ජීවිතයට ළඟා කර ගැනීමටත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. හරියට අර අධ්‍යාපනයේ විවිධ මට්ටම් තියෙනවා වගේ මේ ධර්මය අපිට බුදුරජාණන් වහන්සේ නොයෙකුත් මට්ටම් වලින් දේශනා කරලා තියෙනවා. ඉතින් පින්වත්නි මේ ගමනේදී දැන් අධ්‍යාපනය ලබන කෙනෙක් එයා ඒ අධ්‍යාපනය ලබන දරුවා දැනගන්න ඕනේ තමන් ඉන්න ශ්‍රේණිය. එතකොට තමයි එයාට ඒ තමන් පහවසර කෙනෙක් නම් ඒ පහවසර මට්ටමේ ඉන්න බව දැනගන්න ඕනේ. එතකොට ඒ මට්ටමේ ධර්මදේශ ඒ මට්ටමේ අධ්‍යාපනයක් තමයි එයා ලැබිය යුත්තේ. ඒ වගේ පින්වත් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරනකොට අපි ඉන්න මට්ටම අවබෝධ කරගත යුතුයි. ඉතින් ඒ නිසා එතකොට අපිට හැකියාව ලැබෙනවා අපි ධර්ම මාර්ගය තුල අපේ ධර්ම දැනුම, ධර්ම මට්ටම, ධර්ම අවබෝධය තේරුම් අරගෙන එතනින් එහාට අපේ ධර්ම දැනුම, ධර්ම අවබෝධය දියුණු කරගෙන අර මම සඳහන් කරා වගේ ඒ සඳුන් ගසේ සඳුන් සුවඳ අරටුවෙන්ම ලබනවා වගේ මේ ධර්මයේ නියම තැනින් අල්ලගෙන අපේ ජීවිතවලට යහපත් අර්ථයක් සිදු කර ගැනීමේ හැකියාවක් අපට තියෙනවා. ඉතින් පින්වත්නි අද දවසේ ඒ වගේ හරිම සුන්දර දාම් අරුතක් අපිට කියලා දෙන සූත්‍රයක් මම මාතෘකා කරනවා. ඉතින් මේ සූත්‍රයේ පින්වත්නි නකුලපිතු සූත්‍රය. නකුලපිතු සූත්‍රය බොහෝ දෙනෙක් අහලා තියෙනවා, බොහෝ දෙනෙක් කතා කරනවා. ඉතින් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ පින්වත්නි උතුම් සංයුත්ත නිකායේ 3 වෙනි ග්‍රන්ථය වෙන ඒ කන්ද සංයුත්තේ පළමුවෙනි සූත්‍රය. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපි අහලා තියෙනවා තථාගතයන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ භාගතුන් වහන්සේ නොයෙකුත් පරයය වලින් දේශනා කරනවා. ඇතැම් විටක බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ විදිහට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ විග්‍රහ කරනවා. ඒ වගේම ස්කන්ධ, ධාතු, ආයතන මේ විදිහට බුදුරජාණන් වහන්සේ නොයෙකුත් පරයය වලින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අපිට දේශනා කරනවා. ඉතින් ඒ විදිහටම චතුරාර්ය සත්‍ය ධර්මය ස්කන්ධයන් ඇසුරු කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මය විස්තර කරන බොහොම මනහර වූ දේශනාවක් තමයි මේ නකුලපිතු සූත්‍රය. ඉතින් අපි එහි කාරණාවට විමසා බැලුවොත් පින්වත්නි ඒවම් මේ සුතං ඒකං සමයං භගවා භග්ගේසු විහෙරති සුන්සුමාරගිරේ භේස කලාවනේ මිගදායි. ඉතින් මේ සූත්‍රය දේශනා කරන සමයේ භාගතුන් වහන්සේ වැඩ සිටියේ භග්ගේසු කියන භාර්ගව කියන ග්‍රාමයේ සුන්සුමාරගිර භේස කලාවනේ මිගදායි. ඒ වනයක් භේස කලාවනේ කියලා හඳුන්වනවා. ඒ භේස කලා කියන යක්ෂණිය ඒ වනයේ වාසය කරපු නිසා ඒ වගේම සුන්සුමාරගිර කියලා කියන්නේ කිඹුලෙක්ගේ හඬක් කිඹුලෙක් කෑ ගහන හඬක් ඇසුණු නිසා තමයි ඒ ප්‍රදේශයට සුන්සුමාරගිර කියන ඒ අර්ථය යෙදුනේ. අතකෝ නකුල පිතා ගහපති යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්තා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. පිටක නකුල පිතු සිටුතුමා භාගතුන් වහන්සේ ළඟට පැමිණිලා භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව හිටියා. ඒකමන්තං නිසින්නෝකෝ නකුල පිතා ගහපති භගවන්තං ඒතදෝච. ඒ එකත් පස්ව හිටිය නකුල පිතු සිටුතුමා තථාගතයන් වහන්සේට මෙන්න මේ විදිහට කිව්වා. අහමස්මින් භන්තේ ජින්නෝ බුද්ධෝ මහල්ලකෝ අද්ධගතෝ වයෝ අනුප්පත්තෝ ආතුර කායෝ අභින්නාතංකෝ. භාගතුන් වහන්සේ අහමස්මින් භන්තේ ජින්නෝ බුද්ධෝ භාගතුන් වහන්සේ මම ජීර්ණය වෙලා ජරා ජීර්ණ භාවයටපත් වෙලා වෘද්ධියටපත් වෙලා වයසින් වැඩි බවටපත් වෙලා ඒ වගේම මහල්ලකෝ මහලු බවටපත් වෙලා අද්ධගතෝ මගේ ජීවිතේ බොහෝ කාලයක් වැය වෙලා වයෝ අනුප්පත්තෝ අපි මනුස්ස ජීවිතයක් ගත්තොත් බාල කාලයේ මැදි වයස මහලු වයස කියලා මේ තුන් කාලයක් පනවනවා. ඉතින් තුන් කාලෙන් බාල කාලයත් මැදි වයසත් පහු කරලා වයෝ අනුප්පත්තෝ ඒ නකුල සිටුතුමා ජීවිතයේ අවසාන කාලයට මහලු කාලයට ලං වෙලා තිබුණා. ඒ වගේම ආතුර කායෝ අභින්නාතංකෝ ආතුර කාය කියලා කියන්නේ ලෙඩ රෝග වලින් පිරුණු කයක් දරනවා. ඒ වගේම අභින්නාතංකෝ අභින්න ආතංක අභින්න කියලා කියන්නේ නිතර ආතංක කියන්නේ
ලෙඩ රෝග දුක් කරදර මේවට නිතරපත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේට දේශනා කරා. පසුව අනිච්ච දස්සාවිකෝ 50ම් භන්තේ භගවතෝ මනෝ භාවනීයානංච භික්ඛූණං. භාගතුන් වහන්සේ මම භාගතුන් වහන්සේත් ඒ වගේම මනෝ භාවනීය බව ඇති කරන්නා වූ මහා සංඝරත්නයත් දකින්නේ අනිච්ච දස්සාවි. නිච්ච දස්සාවි නෙවෙයි. නිතර දකින්න හම්බෙන්නේ බොහෝ කලාතුරකින් තමයි දකින්න හම්බෙන්නේ කියලා දේශනා මේ ප්‍රකාශ කරනවා බුදුරජාන් වහන්සේ හමුවේ. ඕවදතු මම්භන්තේ භගවා අනුශාසතු මම්භන්තේ භගවා යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායාති. භාගතුන් වහන්සේ මට බොහෝ කාලයක් හිතසුව පිණිස අවවාද කරන්න, බොහෝ කාලයක් හිතසුව පිණිස අනුශාසනා කරන්න කියලා නකුල සිටුතුමා භාගතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ අට කතාවේ ආදියේ සඳහන් වෙනවා මේ නකුල සිටුතුමා ගැන. ඉතින් ඒ නකුල පිතු සිටුතුමයි ඒ වගේම නකුල මාතාවයි කියන්නේ මේ බුද්ධ ශාසනයේ භාගතුන් වහන්සේගේ ගිහි උපාසක උපාසිකාවන් අතරේ විශ්වාසවන්තම දායකයන් අතරේ අග්‍රස්ථානයේ හොබවපු යුගලක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි බොහෝම ශ්‍රද්ධාවක් ගෞරවයක් මේ ඇත්තන් තුල තිබුණා. ඉතින් ඒකට හේතුව පින්වත්නි දැන් අපි අපේ ජීවිත ගමනේත් අපිට සමහරක් විට අපි පුද්ගලයෙක් දැකපු ගමන් පුද්ගලයෙක් ආශ්‍රයයට ලැබුණු ගමන් අපිට විශේෂයෙන් ඒ කෙනා කෙරේ සමහරක් විට බැඳීමක් ඇති වෙනවා. සමහරක් විට ගැටීමක් ඇති වෙනවා දැකීම මාත්‍රයෙන් පවා. ඒකට හේතුව මේ අතීත භව ගමන් වල සමහරක් විට අපිට තිබුණු ඒ සසර බැඳීම් පවා හේතුවක් වෙනවා. ඉතින් මේ විදිහට මේ නකුල පිතු සිටුතුමත් නකුල මාතාවත් බුදුරජාන් වහන්සේගේ පෙර අවුරුදු 500ක් අම්මා තාත්තා වෙලා බෝධිසත්වයන් වහන්සේට ඉඳලා තියෙනවා. ඒ වගේම ලොකු තාත්තා ලොකු අම්මා වෙලා තවත් අවුරුදු 500ක් ඉඳලා තියෙනවා. ඒ වගේම සුළු මව සුළු පියා වෙලා තවත් අවුරුදු 500ක්. මේ විදිහට අවුරුදු 1500ක් සසර ගමනේ තථාගතයන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේ අවදීයේදී ඒ විදිහට ඥාති හිත මිත්‍රාදීන් බැඳලා ඥාති හිත මිත්‍රයන් විදිහට සසර ගමනේ ආපු නිසා බොහෝම ගෞරවයක් තථාගතයන් වහන්සේට මේ නකුල මාතාවත් නකුල පිතු සිටුතුමාටත් තිබුණා. ඉතින් ඒ විදිහට අර ඉල්ලීම කරපු නකුල සිටුතුමාට භාගතුන් වහන්සේ පිළිතුරු දෙනවා ඒව මේතං ගහපති ඒව මේතං ගහපති ආතුරෝ හයං ගහපති කායෝ අණ්ඩ භූතෝ පරියෝනද්දෝ. එහෙමමයි ගෘහපතිය මේ කය තමන්ගේ කය නිතරම ලෙඩ රෝග වලටපත් වෙනවා. අණ්ඩ භූතෝ පරියෝනද්දෝ. හරියට බිත්තරයක් වගේ දෙයක් සියුම් සිවියකින් වට වෙලා තියෙන ඕන වෙලාවක බිඳිලා කැඩිලා යන්න පුළුවන්. බිත්තරේ කියන්නේ බොහොම සියුම් දෙයක්. අන්න ඒ වගේ පින්නන්නේ අපි මේ කයක් දරන් හිටියට ඒ කයත් ඕන වෙලාවක බිඳිලා යන්න පුළුවන්. එකයි සමහර තැන්වල තථාගතයන් වහන්සේ මේ කය රූපය කියන එක පෙන පිඩකට උපමා කරලා තියෙනවා. පෙන පිඩක් වගේ කෙටි කාලයක් පවතින. ඒ වගේ මේ කය බිත්තර කටුවකට උපමා කරලා තියෙනවා. බිත්තරයකට කටුවකින් වැසුණු බිත්තරයකට උපමා කරලා තියෙනවා. ඉතින් අපි මේ කය බොහෝ අවුරුදු 50 60ක් තියනවා කියලා හිතාගෙන හිටියට මේ කය කියන්නේ බොහොම සියුම් දෙයක්. මේ සියුම් හැමකින් වැසිලා තියෙන දෙතිස් කුණප කොටසකින් පිරීලා තියෙන බොහොම පරිත්ත දෙයක්, කෙටි දෙයක්. කෙටි කාලයකින් බොහොම සියුම් තත්වයකින් මේ කය විනාශ වෙලා යන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ විදිහට මේ කය කෙරෙහි හික්මෙන්න කියලා බුදුරජාන් වහන්සේ අර නකුල පිතු සිටුතුමාට අනුශාසනා කරනවා. තවදුරටත් භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝහි ගහපති ඉමං කායම් පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යම් පටිජානෙය්‍ය කිමඤ්ඤත්‍ර බාල්‍ය. ගෘහපතිය ඉතින් එහිලා යම්කිසි කෙනෙක් මේ වගේ කයක් බිත්තරයක් වගේ සියුම් කයක් පරිහරණය කරන යමෙක් මොහොතක් හරි තමන්ගේ මේ නිරෝගී භාවය ගැන උදම් වනනවා නම් නිරෝගී භාවය ගැන උදම් වෙනවා නම් ඒක බාල බව හැර වෙන කුමක්ද කියලා මේ නකුල පිතු සිටුතුමාට සඳහන් කරනවා. තස්මාතිය තේ ගහපති ඒවං සික්ඛිතබ්බං ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. ඒවං හිතේ ගහපති සික්ඛිතබ්බන්ති. අන්න ගෘහපතිය මෙන්න මේ විදිහට තමයි හික්මෙන්න ඕනේ. කොහොමද? ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති इति. ලෙඩ වෙන කයක් දරන මම
මගේ හිත නම් මම ලෙඩ කරගන්නේ නැහැ කියලා මෙන්න මේ විදිහට හික්මෙන්න කියලා තථාගතයන් වහන්සේ නකුල පිතූ සිටුතුමාට අවවාද කරනවා. ඊට පස්සේ පින්වත්නි අතකෝ නකුල පිතා ගහපති භගවතෝ භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදිත්වා පදක්ඛිනං කତ୍වා යේනායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි. ඉතින් බුදුරයන් වහන්සේගේ මේ අවවාදය අහපු නකුල පිතූ සිටුතුමා භාසිතං අභිනන්දිත්වා ඒ බුදුරයන් වහන්සේගේ දේශනාව සතුටු වෙලා අනුමෝදිත්වා දේශනාව අනුමෝදන් වෙලා උට්ඨායාසනා භගවන්තං අභිවාදිත්වා තමන් හිටපු ඒ එකත් පස්ව හිටි ආසනෙන් නැගිටලා බුදුරයන් වහන්සේට වන්දනා කරලා පදක්ෂිනා කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ යම් තැනක වැඩ හිටියද එතෙන්ට පැමිණියා. පැමිණිලා උපසංගමිත්වා ආයස්මත්තං සාරිපුත්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. සාරිපුත්තයන් වහන්සේටත් වන්දනා කරලා එකත් පස්ව හිටියා. ඒකමන්තං නිසින්නං කෝ නකුල පිතරං ගහපති ආයස්මා සාරිපුත්තෝ ඒ තදවෝච. එකත් පස්ස හිටපු නකුල පිතූ සිටුතුමා සාරිපුත්තයන් වහන්සේට මේ විදිහට එකත් පස්ව සිටිය නකුල පිතූ සිටුතුමාට සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට අමතනවා පින්වත්නි. විප්පසන්නානි කෝතේ ගහපති ඉන්ද්‍රියානි පරිසුද්ධෝ මුඛවන්නෝ පරියෝදාතෝ. ගෘහපතිය ඔබගේ ඉන්ද්‍රියන් හරි ප්‍රසන්නයි, හරිම ලස්සනයි, ප්‍රසන්නයි. ඒ වගේම පරිසුද්ධෝ මුඛවන්නෝ මුවේ වර්ණය, මුහුණේ පැහැය හරි පිරිසුදුයි. පරියෝදාතෝ හරි පැහැදිලි. අලත්තනෝ අජ්ජ භගවතෝ සම්මුඛං ධම්මින් කතං සවනායාති. අද භාගතුන් වහන්සේ හමුවේ ධර්මී කතාවක් ඇහුවද කියලා අහන සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නකුල පිතූ සිටුතුමාගේ. එතකොට පිළිතුරු දෙනවා නකුල පිතූ සිටුතුමා කිංගි නෝසියා බන්තේ. කොහොම නොවෙන්නද ස්වාමීනි? ඉදානහම් බන්තේ භගවතා ධම්මියා කතාය අමතේන අභිසිත්තෝති. මෙහිලා ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මේ ධර්ම කතාවෙන් අමතේන අභිසිත්තෝති. අමතේන කියන්නේ නිවන පිළිබඳ ධර්ම කතාවෙන් අභිසිත්තෝති කියන්නේ පිනෙව්වා කියලා සඳහන් කරනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ නැවතත් විමසනවා යථා කතහම් පන ත්වං ගහපති භගවතා ධම්මියා කතාය අමතේන අභිසිත්තෝති. කොහොමද ගෘහපතිය බුදුරජාන් වහන්සේ මේ ධර්ම කතාවෙන් අමතේන අභිසිත්තෝති නිවන පිළිබඳ කතාවෙන් ඔබව පිනවීමට පත් කරේ. ඊට පස්සේ එතනදී නකුල පිතූ සිටුතුමා සඳහන් කරනවා ඉදාහම් බන්තේ යේන භගවතේන උපසංකමින් උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීදි. මම බුදුරජාන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාගතුන් වහන්සේට වන්දනා කරලා එකත් පස්ව හිටියා. ඊට පස්සේ එකත් පස්ව හිටිය මම බුදුරජාන් වහන්සේට සඳහන් කරා මම දැන් බොහෝ වයසට ගිහිල්ලා මගේ ජීවිතය බාල කාලයත් ඉක්මවලා මැදි වයසත් ඉක්මවලා වයස මහලු කාලයට එළඹිලා මට දැන් නිතර දෙවේලේ බුදුරජාන් වහන්සේවත් ඒ වගේම මහා සංඝයාවත් දකින්න හැකියාවක් නැහැ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මම මේ කලාතුරකින් එන මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින අර්ථයක් ධර්මයක් මගේ ජීවිතයට දේශනා කරන්න කියලා මම බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මට ප්‍රශංසා කරා. ඒ විදිහට මම නිතර මෙනෙහි කරනවා නම් මගේ කය බොහෝම වයසට ගියපු දෙයක්, මේ කය බොහොම తాවකාලික දෙයක්, මේ කය කෙටි කාලෙකින් බිඳලා යන දෙයක් කියලා කය ගැන හිතන එක බොහෝ ප්‍රශංසා කරා. ඉතින් මොහොතකට හරි මේ කය යමෙක් මේ වගේ බිත්තර කටුවක් වැනි සියුම් සිවියකින් වැසුණු කයක් දරන කෙනෙක් මොහොතක් හරි තමන්ගේ නිරෝගීකම පිළිබඳ උදම්මනනවා නම්, නිරෝගීකම වර්ණනා කරනවා නම් ඒක බාල බව මිසක් වෙන කුමක්වත් නෙමෙයි කියලා බුදුරන් වහන්සේ මට දේශනා කරා. ඉතින් එහෙම දේශනා කරපු තථාගතයන් වහන්සේ තවදුරටත් මට මේ විදිහට දේශනා කරා. ආතුර කායස්ස මේ සතෝ චිත්තං අනාතුරම් භවිස්සතිති එවං හිතේ ගහපති සික්කිතබ්බන්ති. මේ ලෙඩ වෙන කයක් දරන ඔබ ලෙඩ නොවෙන හිතක් දරන්න කියලා බුදුරන් වහන්සේ මෙන්න මේ විදිහට හික්වෙන්න කියලා මට දේශනා කරා කියලා මේ සම්පූර්ණ වන සිදුවීම සාරිපුත්ත මහරහතන් වහන්සේට මේ නකුල පිතූ සිටුතුමා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ පින්වත්නි සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ නකුල පිතූ සිටුතුමාට පෙරලා දේශනා කරනවා අහනවා ප්‍රශ්නයක්. නහිපනතං ගහපති පටිභාසි තම් භගවන්තං උත්තරින් පටිපුච්චුතුම්. ගෘහපතිය නුඹට හිතුන්නේ නැද්ද භාගතුන් වහන්සේගේ මත්තේ ඒ
ප්‍රශ්න කරන්න හිතුන්නේ නැද්ද කියලා අහනවා. කොහොමද? කිත්තාවතානුකෝ භන්තේ ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. කිත්තාවතාච පන ආතුර කායෝහි හෝති නෝච ආතුර චිත්තෝති. භාගතුන් වහන්සේ කොපමණකින්ද මේ ලෙඩ වෙන කයක් දරන වගේම ලෙඩ වෙන හිතකුත් ඇති වෙන්නේ. ඒ වගේම භාගතුන් වහන්සේ කොපමණකින්ද කොහොමද ලෙඩ වෙන කයක් දරන කෙනෙක් ලෙඩ නොවන හිතක් හදාගන්නේ. මෙන්න මේ විදිහට අහන්න නුඹට වැටහුන්නේ නැද්ද කියලා අහනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ නකුල පිටු සිටුතුමාගේ. එතකොට නකුල පිටු සිටුතුමා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පිළිතුරු දෙනවා. දූරතෝපිකෝ මයම් භන්තේ ආගච්ඡහියාම ආස්මතෝ සාරිපුත්තස්ස සම්තිකේ ඒතස්ස භාසිතස්ස අත්ථ මඤ්ඤාතුං සාධු වතායස්මන්තං ඒව සාරිපුත්තම් පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝති. ඉතින් සඳහන් කරනවා ඉතින් මම දුරේ ඉඳලා ඔබ වහන්සේ හොයාගෙන බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා දුරේ ඉඳලම සාරිපුත්ත මහ රහතන් වහන්සේ හොයාගෙන මම වැඩම කරේම මෙන්න මේ දේශනා කරපු අර්ථය වටහා ගන්නට තමයි මම ඔබ වහන්සේ හොයාගෙන වැඩි කියලා ඔබ වහන්සේ හොයාගෙන පැමිණියේ කියලා මේ නකුල පිටු සිටුතුමා සාරිපුත්ත මහ රහතන් වහන්සේට සඳහන් කරනවා. ඉතින් පින්වත්නි මේකෙදී සඳහන් වෙනවා අර අපිට උනත් හිතෙන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේගේ මේ අර්ථය නකුල පිටු සිටුතුමාට විමසන්න තිබුණානේ. මොකද සාරිපුත්ත මහ රහතන් වහන්සේටත් වඩා තථාගතයන් වහන්සේ බොහොම අර්ථය මනාකොට විස්තර කරනවා කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් පින්වත්නි අර අට කතාව තුළ පැහැදිලි කරනවා මේ නකුල පිටු සිටුතුමත් නකුල මෞතුමියත් තථාගතයන් වහන්සේට බොහෝම ලැබි බොහෝම ආදරයක් කරුණාවක් දක්වනවා. ඉතින් හරියට තාත්තා කෙනෙක් ඉන්න දරුවෙක් තාත්තට බොහෝසෙන් ආදරය කරනවා නම් ඒ තාත්තව මොහොතකින්වත් වෙහෙසන්න දරුවා කැමති වෙන්නේ නැහැ. ඒ වගේ නකුල පිටු සිටුතුමා තුළ තිබුණු භාගතුන් වහන්සේ කෙරෙහි තිබුණු ශ්‍රද්ධාව, ඒ විශ්වාසය, ඒ ගෞරවය කොපමණද කියන්නේ අර මත්ෙහි ප්‍රශ්නයක් අහලවත් තථාගතයන් වහන්සේ වෙහෙසන්න තරම් හිතක් මේ තිබුණේ. ඒ තරම් ගෞරවයක් මේ තථාගතයන් වහන්සේ කෙරෙහි නකුල පිටු සිටුතුමා තුළ තිබුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටි අර්ථය සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ අපේ ධර්ම සේනාධිපතීන් වහන්සේ මෙහි අර්ථය විමසන්න දන්නවා කියන කාරණාව හොඳට දන්නවා මේ නකුල පිටු සිටුතුමා. ඒ නිසා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ සොයාගෙන මේ විදිහට පැමිණියේ. ඉතින් ඒ විදිහට පැහැදිලි කරලා පස්සේ එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේගෙන් අර්ථය විමසුවේ නැත්නම් මගෙන් අර්ථය බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් සාරිපුත්ත මහ රහතන් දේශනා කරනවා තේනහි ගහපති සුනාහි සාදුකම් මනසිකරෝහි භාසිස්සාමිති. ඉතින් එහෙනම් ගෘහපතිය හොඳට අහන්න ඒ වගේම සාදුකම් මනසිකරෝති. අහන කාරණාව කෙරේ හොඳට නුවණ යොදවන්න මනසිකාරය කරන්න. භාසිස්සාමිති කියන්නේ මේ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දක්වන. ඉතින් පින්වත්නි මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන අපිට අද වර්තමානයේ බොහෝ සෙයින් ධර්ම දේශනා නිතරම ගත්තත් අපිට අහන්න ලැබෙනවා. ඉතින් මේ මොන කාරණාවක් විමසුවත් පින්වත්නි අන්න ඒ වගේ ඒ හැම කාරණාවක්ම හොඳට නුවණින් ශ්‍රවණය කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ අහන කාරණාව පිළිබඳ අපිට වෙනවා ඒක සාදුකම් මනසිකරෝහි. හොඳින් මනසිකාරය කරන්න වෙන මේ මොකද්ද කියන්නේ කියලා. ඒක විමසන්න වෙනවා නුවණින්. එක්තරා විදිහකට යෝනිසෝ මනසිකාරය කියලා අපි සඳහන් කරනවා. ඉතින් එහෙම නොකරොත් අපිට මේකේ අර්ථය උකහා ගන්නට හැකියාවක් නැහැ. ඉතින් මේ කාරණාව සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර ධර්මපරියාය දේශනා කරන්නට කලින් නකුල පිටු සිටුතුමාට මතක් කරනවා. එවම් බන්තේතිකෝ නකුල පිතා ගහපති ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසි. එහෙමයි ස්වාමීනි කියලා නකුල පිටු සිටුතුමා සාරිපුත්ත මහ රහතන් වහන්සේට පිළිවදන් දෙනවා. ආයස්මා සාරිපුත්තෝ ඒතදෝච. ඉතින් සාරිපුත්තයන් වහන්සේ මෙන්න මේ විදිහට දේශනා කරනවා. කතංච ගහපති ආතුර කායෝ චේව හෝති ආතුර චිත්තෝච. ගෘහපතිය කොහොමද අපි ආතුර කාය, ඒ කියන්නේ ලෙඩ වෙච්ච වූ කයකුත් තියාගෙන ආතුර චිත්තෝච, ලෙඩ වෙච්ච වූ හිතකුත් ඇති වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා. ඉද ගහපති අස්සුතවා පුතුජ්ජනෝ අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ. යම් කිසි කෙනෙක් ඉන්නවා ආර්යෝ දන්නේ, ආර්යෝ දකින්නේ, ඒ වගේම ආර්ය ධර්මයේ හික්මෙන්නේ. ඒ වගේම තව කෙනෙක් ඉන්නවා සත්පුරුෂයෝ දන්නේ, සත්පුරුෂයෝ දකින්නේ, සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ. මෙන්න මේ කෙනාට අට කතාව තුළ පැහැදිලි කරනවා පින්නත් මේ සත්පුරුෂයා එහෙම නැත්නම් ආර්ය දකින්නේ නැහැ කියන කාර්ත දෙකකින්. ඒ කියන්නේ අපිට නුවණින් ආර්යයන් නොදකින්න කමත් ඒ වගේම ඇසින් නොදකින්න කම කාරණා දෙකම පැහැදිලි කරනවා. දැන් අපි හිතමු
බුදුරයන් වහන්සේ ඇසුරු කරපු මහරහතන් වහන්සේලා ඇසුරු කරපු ඇතැම්ම හිටියා දේවදත්ත වගේ අපාය ගියා. එතකොට මේගොල්ලෝ කයෙන් දැක්කත් අර ආර්යෝ දැක්ක වෙන්නේ නැහැ. මොකෝ බුදුරයන් වහන්සේ දැක්කේ නැහැ. දැක්කත් ධර්මයෙන් දැක්කෙත් නැහැ. බුදුරයන් වහන්සේ කයෙන් දැකලත් බුදුරයන් වහන්සේ ගැන තේරුම් ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මේ නිසා යමෙක් නුවණින් දැක්කොත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගත්තොත් එයා දන්නවා නුවණින් දකිනවා ආර්ය කවුද සත්පුරුෂය කවුද කියලා. ඒ වගේම ඇහෙන් දකිද්දිත් ඒ පැහැදීම ඇති වෙනවා. වක්කලි මහරහතන් වහන්සේ වගේ බුදුරජාණන් වහන්සේගේ පෙනීම මාත්‍රයට දැඩිසෙයින් පැහැදුණු කෙනෙක්, දැඩිසෙයින් ඇලුණු කෙනෙක්. ඉතින් ඒ වගේ මේ ආර්යයන් දකින්න තියෙන හැකියාව ඇහෙනුත් තියෙනවා. ඒ වගේම නුවණිනුත් තියෙනවා කියන කාරණාව අට කතාව තුළ පැහැදිලි කරනවා. ඉතින් මේ වගේ අන්න එහෙම සත්පුරුෂයන් නොදකින්න කෙනා, සත්පුරුෂයන් ගැන නොදන්න කෙනා, සත්පුරුෂ ධර්මයේ නොහික්මෙන කෙනා, ඒ වගේම ආර්යෝ ගැන ආර්යයන් නොදකින්න කෙනා, ආර්ය ධර්මය නොදන්න කෙනා, ආර්ය ධර්මයේ නොහික්මෙන කෙනා කොහොමද හිතන්නේ? රූපං අත්තතෝ සමනුපස්සති. මේ රූපය ආත්මය කියලා එයා සමනුපස්සන එහෙම නැත්නම් දකිනවා, මඤ්ඤණා කරනවා. ඒ වගේම රූපවන්තං වා අත්තානං රූපවත් වූ ආත්මයක් විදිහට මෙයා දකිනවා. එහෙම නැත්නම් හංගිනවා, මඤ්ඤණා කරනවා. ඒ වගේම අත්තනිවා රූපං ආත්මයේ කෙරෙහි රූපයක් තියෙනවා කියලා මෙයා මඤ්ඤණා කරනවා. ඒ වගේම රූපස්මින් වා අත්තානං රූපේ කෙරෙහි රූපය තුල ආත්මයක් තියෙනවා කියලා මෙයා මඤ්ඤණා කරනවා. ඉතින් මෙහෙම මඤ්ඤණා කරන ඒ අසුතවත් පුතග්ජන කෙනාට අහං රූපං මම රූපಂತಿ පරිඋට්ටට්ඨායි හෝති. මේ රූපය මම අහං රූපං මම රූපಂತಿ. මේ රූපය මගේ කියලා පරිඋට්ටට්ඨායි හෝති. එයාට හිත බැස ගන්නවා. හිත පිහිටනවා. රූපය මම කියලා, රූපය මගේ කියලා දැඩි ලෙස හිත පිහිටනවා. තස්ස අහං රූපං මම රූපಂತಿ පරිඋට්ටට්ඨායිනෝ තං රූපං විපරිණමති. එයා ඒ විදිහට මේ රූපය මමයි, මේ රූපය මගේ කියලා දැඩි ලෙස බැසගත්තට ඒ රූපය විපරිණාම වෙනවා. අඤ්ඤතං හෝති. අන්‍ය ස්වභාවයකටපත් වෙනවා. තස්ස රූප විපරිණාමඤ්ඤාතා භාවා uppajjanti ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස. අන්න එතකොට යාර රූපය මම, රූපය මගේ කියලා හිතපු නිසා අභියම හිතුවත් නැතත් මේ රූපය අන්‍ය ස්වභාවයකටපත් වෙන නිසා, විපරිණාම ස්වභාවයකටපත් වෙන නිසා එයා තුල uppajjanti ශෝක පරිදේව. එයා තුල උපදිනවා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මෙන්න මේවා එයා තුල හට ගන්නවා. ඒ විතරක් නෙමෙයි, මෙයා වේදනාවටත් ওই විදිහට හතර ආකාරයෙන්ම වේදනාව ආත්මයේ විදිහට, ඒ වගේම ආත්මවත් වූ වේදනාව, ඒ වගේම වේදනාව කෙරෙහි ආත්මය, ඒ වගේම වේදනාව තුල ආත්මය කියලා හතර ආකාරයකට මේ විදිහට වේදනාව කෙරෙහිත් මඤ්ඤණා කරනවා. මේ වේදනාවත් එයා මම කියලා මගේ කියලා ගත්තට ඒ වේදනාවත් වෙනස් වෙලා යනවා. ඉතින් අර මම කියලා ගත්තු, මගේ කියලා ගත්තු වේදනාව වෙනස් වෙන ස්වභාවයකටපත් වෙනකොට, විපරිණාම වෙනකොට, අන්‍ය ස්වභාවයකටපත් වෙනකොට මෙයා තුල දුක්ඛ මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් හට ගන්නවා. ඒ වගේම සංඥාවටත්, ඒ වගේම සංකාරයත්, ඒ වගේම විඥාණයටත් කියන මේ පංචස්කන්ධයටම මේ ටික පැහැදිලි කරනවා. එවං කෝ ගහපති ආතුරු කායෝ චේව හෝති ආතුරු චිත්තෝච. ගෘහපතිය මෙන්න මෙහෙම තමයි කෙනෙකුට ලෙඩ වෙන කයකුත් තියෙනවා වගේම ලෙඩ වෙන හිතකුත් ඇති වෙන්නේ මෙන්න මේ විදිහට කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ අර්ථය අපි විමසමු පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ මේ pāli පාඨය අවසන් වෙලා. ඒ වගේම ඊළඟට පැහැදිලි කරනවා කතංච ගහපති ආතුරු කායෝ හිකෝ හෝති නෝච ආතුරු චිත්තෝ. එතනදී පැහැදිලි කරනවා කොහොමද ගෘහපතිය යම් කිසි කෙනෙකුට කය නම් ලෙඩ වෙනවා, හැබැයි එයාගේ හිත නම් ලෙඩ කරගන්නේ මෙහෙම ක්‍රමයක් මෙහෙම හදාගන්නේ කොහොමද කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඉද ගහපති මෙහිදී ගෘහපතිය සුතවා ආර්ය ශ්‍රාවකෝ. මේ ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවකෙක් ආර්යානන්ද දස්සාවි ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානන්ද දස්සාවි සප්පුරිස ධම්මස්ස කෝවිදෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ න රූපං අත්තතෝ සමනුපස්සති. මෙයා රූපය ආත්මය විදියට හිතන්නේ නැහැ. ඒ වගේම න රූපවන්තං වා අත්තානං මෙයා රූපවත් වූ ආත්මය කියලා හිතන්නේත් නැහැ. ඒ වගේම න අත්තනිවා රූපං ආත්මය කෙරෙහි රූපේ තියෙනවා කියලා මෙයා හිතන්නේත් නැහැ. න රූපස්මින් වා අත්තානං රූපේ තුල ආත්මය තියෙනවා කියලා මෙයා හිතන්නේත් නැහැ. මේ විදිහට හතර ආකාරයෙන් රූපය ගැන ආත්මයක් රූපය තුල
ඇසුරු කරනවා කියලා මෙයා විවිධාකාරයෙන් දකින්නේ. ඉතින් එහෙම නොදකින මේ කෙනාට අහං රූපම් මම රූපන්ති න පරිඋට්ටඨායෝති. මෙයාට මේ වෙනස් වෙන අනිත්‍ය වෙන දුක් වෙන අනාත්ම වෙන මේ රූපය ආරම්භය මේ රූපය මමය මේ රූපය මගේ කියලා හිත බැස ගැනීමක් වෙන්නේ නැහැ. තස්ස අහං රූපම් මම රූපන්ති අපරිපරිඋට්ටඨායිනෝ තං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. දැන් ඒ රූපය මමය මගේ කියලා මගේ ආත්මය කියලා දැඩි ලෙස බැස ගන්න නැති හින්දා ඒ රූපය වෙනස් වුනොත් විපරිණාම වුනොත් තස්ස රූප විපරිණාම අඤ්ඤාත භාවා නූප්පජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස. දැන් ඒ රූපය වෙනස් වුණයි කියලා මෙයාට නූප්පජ්ජති ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. මෙයාට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස නැති වෙන්නේ මේ ඇති වෙන්නේ උපදින්නේ නූප්පජ්ජති. උප්පජ්ජති කියන්නේ උපදිනවා. න උප්පජ්ජති එහෙම නැත්නම් නූපජ්ජති කියන්නේ නූපදිනවා. ඒතර බලන්න පින්නත් මේ අවස්ථා දෙකේදීම ඒ දෙන්නටම තිබුණේ අනිත්‍ය වෙලා යන අන්‍ය ස්වභාවයට පත් වෙන විපරිණාම ස්වභාවයට පත් වෙන රූපයක්. කෙනෙක් ඒ රූපය ආරම්භය කෙනෙක් දුක හදා ගන්නවා ශෝක පරිදේව හදා ගන්නවා. තව කෙනෙක් ඒ රූපේම ආරම්භය ඒ විනාශ වෙන රූපේම ආරම්භය දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් හදාගන්නේ නැහැ. ඒතර මේකට ප්‍රධාන හේතුව පින්නත් මේ රූපේ පිළිබඳ අපි දරන ආකල්පය, අපි දරන චේතනාව, අපි ඒ පිළිබඳ මඤ්ඤණා කරන විදිය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරේ ඒ හතරාකාර සක්කාය දිට්ඨිය. ඉතින් කෙනෙක් හතරාකාර ආත්ම දෘෂ්ටියෙන් මේ රූපය පරිහරණය කරන්නේ නැත්තම් එයාට රූපේ ආරම්භය ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් උපදින්නේ නැහැ. ඉතින් මේ විදිහෙන් පැහැදිලි කරනවා වේදනාව කෙරෙහි හතරාකාරයෙන්, ඒ වගේම සංඥාව කෙරෙහි හතරාකාරයෙන්, ඒ වගේම සංකාර කෙරෙහි හතරාකාරයෙන්, ඒ වගේම විඥාන කෙරෙහි හතරාකාරයෙන් යමෙක් ඒ රූපය හෝ වේදනාව හෝ සංඥාව හෝ සංඛාරය හෝ විඥානය මේ කිසිවක් ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් හෝ විදියට විෂයාකාර විදියට ආත්මවත් විදියට දකින්න නැත්නම් අන්න ඒ කෙනාට ඒ පංචස්කන්ධය වෙනස් වෙලා විපරිණාම වෙලා යනකොට ලෙඩ වෙලා යනකොට කය ලෙඩ වෙලා යනකොට එයා ලෙඩ නොවන හිතක් හදා ගන්නවා කියලා පැහැදිලි කරනවා. ඉතින් අවසානයේ එවං කෝ ගහපති ආතුර කායෝ හෝති නෝච ආතුර චිත්තෝචි. අන්න එහෙමයි ගෘහපතිය අපි ලෙඩ වෙන කයක් තියෙද්දි ලෙඩ වෙන හිතක් ලෙඩ නොවන හිතක් හදාගන්න මෙන්න මෙහෙමයි කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ නකුල පිටු සිටුතුමාට පැහැදිලි කරනවා. ඉද මෝචායස්මා සාරිපුත්තෝ අත්තමනෝ නකුල පිතා ගහපති ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දීති. ඉතින් මේ දේශනා පරියාය අහලා නකුල පිටු සිටුතුමා බොහොම සතුටටපත් වෙලා ඒ ධර්මයේ අනුමෝදන් වෙනවා කියලා අවසානයේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඉතින් පින්වත්නි මේක බොහොම වටිනා සූත්‍රයක්. ඉතින් මේකෙදී පැහැදිලි කරේ අපි හැමෝටමත් පොදුවේ තියෙන කාරණාවක්. අපි හැමෝටම විතරක් නෙමෙයි එදා ඒ භාගතුන් වහන්සේට පවා සාරිපුත්ත මහරහතන් වහන්සේට පවා ඒ බුද්ධ ශාසනයේ ඒ වැඩ සිටිය මහරහතන් වහන්සේලාට පවා ඒ වගේම අද අපිට පවා ඒ වගේම අනාගතයේ පහළ වෙන සියලුම සත්වයන්ට පවා ඒ වගේම අපිට විතරක් නෙමෙයි මේ ධර්මතාවය දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල අය පවා දැන් රූපාවචර සත්‍යයක් ගත්තොත් රූපේ පරිහරණය කරනවා. කාමාවචර සත්‍යයක් ගත්තොත් කාමාවචරේ පරිහරණය කරනවා. අරූපාවචර සත්‍යයක් ගත්තොත් එයා රූපේ පරිහරණය කරන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ නාම ධර්මතා පරිහරණය කරනවා. ඉතින් ඒ අරූපාවචර රූපාවචර තලවල බොහෝ සැපයක් විඳිනවා. නමුත් ඒ අරූපාවචර තල අපේ අර කාම ලෝකයට සාපේක්ෂව අපිට හිතෙන්නේ බොහෝ සැපයක් විඳිනවා කියලා. නමුත් පින්වත්නි ඒ අයටත් දුකෙන් මිදීමක් නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගේ මිදීමක් නැහැ. මොකද ඒ අයත් මේ වේදනාව සංඥාව සංකාරය විඥානය කියන ධර්මතා ටික නාම ධර්මතා ටික ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් හෝ විදියට මඤ්ඤණා කරනවා. ඉතින් මේකෙදි පින්වත්නි කාරණා පැහැදිලි කරා අපි ලෙඩ වෙන කයක් අපි හැමෝටම තියෙනවා. සතර අපාය ගත්තත් දිව්‍ය ලෝක 6 ගත්තත් රූපාවචර අරූපාවචර මේ මොන තලයේ ගත්තත් හැමෝටම මේ පංචස්කන්ධයෙන් මිදෙන්න හැකියාවක් නැහැ. මේ පංචස්කන්ධයේ කෙරෙහි අපි පවත්වන ආකල්පය අපේ දැක්ම තමයි මේ දුකේ පැවැත්මට දුකේ ඉපදීමට හෝ නූපදීමට හේතු වෙන්නේ. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරේ මේ සූත්‍ර දේශනාවේ කෙනෙක් රූපං අත්තතෝ සමනුපස්සති. එයා හිතුවොත් මේ රූපයම ආත්මය කියලා එයා දැක්කොත් එතකොට එයාට දුක උපදිනවා. ඒක අට කතාව තුළ පැහැදිලි කරනවා පින්නත් ලස්සන බොහොම උපමාවක්. ඒක අපේ ජීවිතයට බොහොම වැදගත් වෙන ඒ කාරණාව තේරුම් ගන්න. මොකද්ද මේ රූපං අත්තතෝ සමනුපස්සති? රූපය ආත්මවත් කියලා හිතන්නේ කොහොමද?
ඒකට උපමාවක් පෙන්වනවා පින්නත් යම් කිසි තැනක අපි පහනක් වගේ දෙයක් දැල්ලුවොත් ඒ පහන් ආලෝකය විද්‍යමාන වෙන්නේ ඒ ආලෝකයේ තුලින් ජනිත වෙන වර්ණය නිසා. ඒතර යමෙක් හිතුවොත් මේ ආලෝකයමයි වර්ණය කියන්නේ. වර්ණයමයි ආලෝකය කියන්නේ. එහෙම හිතුවොත් එයාට එන දැක්ම තමයි ආලෝකය විනාශ වුණොත් වර්ණයත් විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ පින්වත්ටි මේ ධර්මයේ අහලා නැති අසෘතවත් පෘතජ්ජනය හිතන්නේ මේ රූපය කෙරේ කොහොමද? මේ රූපයම තමයි ආත්මය කියලා. එතකොට එයා කල්පනා කරනවා මේ රූපය විනාශ වුණාම මේ ආත්මයත් විනාශ වෙලා යනවා. ඒ රූපයම තමයි ආත්මය කියලා හිතන්නේ. හරියට ආලෝකයේ විනාශ වෙද්දි වර්ණය නැති වෙනවා වගේ මේ රූපයම ආත්මය කියලා හිතනකොට එයා ඒ විදිහට හිතනකොට විවිධ දෘෂ්ටීන් වලටපත් වෙනවා. ඉතින් ඒ වගේ දෘෂ්ටි වලටපත් වුණා මේක උච්ඡේද දෘෂ්ටියට අයත් කියලා සඳහන් වෙනවා. මේ දැන් මම හතර ආකාරයකින් රූපය පිළිබඳ පැහැදිලි කරා මේ සූත්‍ර දේශනාව තුළ. ඒකේ පළවෙනි දෘෂ්ටිය රූපං අත්තතු සමනුපස්සිතී. රූපේම ආත්මවත් විදිහට සලකනවා. එතකොට ඒ රූපේ කැඩලා බිඳලා යනකොට ඒත් එක්කම ආත්මයත් විනාශ වෙලා යනවා. ඒ නිසා තමයි ආපත් වෙන දෘෂ්ටියකට උච්ඡේද දෘෂ්ටියට. මොකද්ද උච්ඡේද දෘෂ්ටිය? අපි මේ තියෙන ලෝකේ තියෙන ඔක්කොම කාලා බීලා ඇඳලා පුළුවන් තරම් සතුටෙන් ජීවත් වෙන්න ඕනේ. එතනින් එහාට මේ රූපේ මැරිලා ගියාට පස්සේ ආත්මයත් මැරිලා යනවා. එතනින් එහාට මතු දිවියක් නැහැ. මතු ආත්මයක් නැහැ. මතු භවයක් නැහැ. මතු ලෝකයක් නැහැ. පරලෝකයක් නැහැ. අන්න එතකොට පරලෝකයක් නැහැ. මතු නැවත උප්පත්තියක් නැහැ. සසර ගමනේ පැවැත්මක් නැහැ කියලා නැහැ කියන උච්චේ දෘෂ්ටියටපත් වෙනවා මේ කෙනා. ඊට පස්සේ දෙවෙනි කෙනා පින්වත්නි රූපවන්තං වා අත්තානං සමුනුපස්සති. එයා හිතනවා රූපවත් වූ ආත්මය එයා දකිනවා. ඒකට උපමාවක් පෙන්වනවා පින්වත්නි හරියට යම්කිසි වස්තුවක් තියෙනවා. ඒ වස්තුවට හේවණල්ලක් තියෙනවා. එයා වස්තුව රූපේ විදිහටත් හේවණල්ල ආත්මය විදිහටත් දකිනවා. රූපවන්තං අත්තානි. රූපවත් වූ ආත්මය දකිනවා. එතකොට යම් විදිහකට ඒ අපි හිතමු රූපවත් වූ දෙය හේවණල්ලක් ඇති කරන ඒ රූපේ විනාශ වෙලා ගියත් අර හේවණල්ල වගේ තියෙන ඒ ආත්මය යම් තැනකට යනවා කියලා මෙයා සමනුපර්ශනය කරනවා. ඒ කියන්නේ අපි හිතමු අපේ ජීවිතවල මේ අපි හැමෝගෙම මේ කතා කරන මාත් මේ ධර්මයේ හාසන ඔබ හැමත් මේ ලෝකයේ තුල ජීවත් වෙන හැම සත්වයකටම රූපය වගේ මේ ආත්මයක් තියෙනවා. මේ රූපය තියෙනවා. ඒ වගේම ආත්මයේ තියෙන අර හේවණල්ල වගේ. මේ කය විනාශ වෙලා ගියොත් අර හේවණල්ල වගේ තියෙන ආත්මය තව තැනක ගිහලා උප්පත්ති ලැබුණා. මේක නා මේ විදිහට ආත්මයක් තියෙනවා කියලා රූපේ සමුනුපර්ශනය කරනවා. සමුනුපස්සනය කරනවා. එතකොට මේ ආත්මය මේ රූපේ විනාශ වෙලා නැත් එක්ක මේ ආත්මය තව තැනකට යනවා. එතකොට ඒකේ නා ඉන්නේ සාස්වත දෘෂ්ටිය තුල. එයා පිළිගන්නවා මතු පරලොවක් තියෙනවා කියන ඒ අර ලෞකික සම්මාදිට්ඨිය කම්මස්සගත සම්මාදිට්ඨිය යාට තියෙනවා. එයා පිළිගන්නවා සාස්වත දෘෂ්ටිය තුල ඉන්න නිසා මේ ආත්මයේ ගමනක් තව අනාගත භවයක් තියෙනවා කියලා. ඉතින් අර බලවත්ම දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය. ඊට වඩා මේ සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය තරම් ප්‍රබල තරම් මිත්‍යා දෘෂ්ටියක් නෙමෙයි කියන එක පැහැදිලි වෙනවා. ඒක දෙවෙනි කාරණාව. ඊට පස්සේ අත්තනිවා රූපං. රූපේ කෙරෙහි ආත්මයේ කෙරෙහි රූපේ තියෙනවා කියලා එයා විශ්වාස කරනවා. කොහොමද ඒකට උපමාවක් පෙන්වනවා පින්වත්නි? යම් විදිහකට මලක් සහ සුවඳක්. එතකොට මලක් තියෙනවා මලේ සුවඳ තියෙනවා. ඒ සුවඳ කියන කාරණාව පින්නත් අපිට ඇහෙන් දකින්න හැකියාවක් නැහැ. නමුත් මලක් වගේ තැනක රෝස මලක් වගේ තැනක එහෙම නැත්නම් හඳුන් වගේ මලක් තැනක ඒ මලේ සුවඳ නිසා අපිට අඳුර ගන්න පුළුවන් ඒ මල මොකක්ද කියලා. එතකොට මේ මල ඇසුරු කරගෙන සුවඳ තියෙනවා වගේ මෙන්න මේ වගේ මෙයා කල්පනා කරනවා මේ රූපය ඇසුරු කරගෙන අර සුවඳ තියෙනවා වගේ මලේ සුවඳ තියෙනවා වගේ මේ රූපය ඇසුරු කරගෙන ආත්මයක් තියෙනවා හරියට සුවඳ වගේ. ඒකයි අත්තනිවා රූපං කියලා කිව්වේ. ඒ ආත්මය ඇසුරු කරන රූපේ තියෙනවා. යම් විදිහකට මේ මල විනාශ වුණත් අර සුවඳ කියන එක විනාශ වෙන්නේ නැහැ. ඒ වගේ එයා කල්පනා කරනවා මේ රූපය විනාශ වුණත් හැබැයි ඒ ආත්මය නම් විනාශ වෙන්නේ නැහැ කියලා එයා අර සුවඳවත් කියන්නේ මේ සුවඳ තව තැනකට යනවා වගේ මේ ආත්මය තව තැනකට යනවා කියලා මේ මරණයන් මැත්තේ ආත්මයකට යනවා කියලා එයා විශ්වාස කරනවා. එයාට කියනවා තුන්වෙනි කෙනා. ඊට පස්සේ හතරවෙනි කෙනා තමයි රූපස්මින් වා අත්තාන. රූපස්මින් කියන්නේ රූපේ කෙරෙහි ආත්මය තියෙනවා කියලා යමෙක් දකිනවා. හරියට අපි කරඬුවකට වන්දනාමාන කරනවා තූපාරාම සෑත් චෛත්‍යයට වන්දනාමාන කරනවා. මොකද අපි ද්‍රෝණයක් පමුණු 13 වහන්සේලා ඒ කරඬුන් වහන්සේ තුල හෝ තූපාරාම සෑරදුන් තුල හෝ වැඩ ඉන්නවා කියන චේතනාව ඇති කරගෙන තමයි අපි වන්දනා කරන්නේ. අන්න ඒ වගේම කෙනෙක් මේ රූපය අසුරු කරනවා මේ රූපය ඇතුලේ එහෙම නැත්නම් රූපය තුල ආත්මයක් තියෙනවා කියලා රූපය පරිහරණය කරනවා. එතකොට මේ රූපය යම් විදිහට කැඩලා බිඳලා විනාශ වෙලා යද්දි මේ ආත්මය ඒ ඇතුලේ තියෙන ආත්මය තව තැනකට යනවා කියලා වගේ
දැක්මක් තියෙනවා. ඔය අපි මුලින් සඳහන් කරපු කෙනා උච්ඡේද දෘෂ්ටිය තුල දැන් මේ දෙවණියට සඳහන් කරපු ඒ දෙවෙනි කෙනා තුන්වෙනි කෙනා හතරවෙනි කෙනා මේ තුන් දෙනාම සාසද දෘෂ්ටිය. ඉතින් මෙහෙම බොහෝ දෙනෙක් බෞද්ධ අපිට ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. අපි කෙනෙක් අපි අතින් මැරෙනවා අපි කියනවා මලගිය ප්‍රාණකාරය දැන් ඇති කියලා අපි හිතන් ඉන්නේ. ඉතින් ඒක අර සාසද දෘෂ්ටියේ ඉන්න කෙනා. අපි ඒ කියන්නේ මේ රූපය තුල ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තව තැනකට යනවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ දැක්මින් තමයි අපි ඉන්නේ. ඉතින් පින්නත් අර පළවෙනි කෙනා මොකද කරන්නේ? මේ රූපය තුල ආත්මයක් තියලා ආත්මයක් ඒ මොන ආකාරයෙන් හරි හිතනවා. එතකොට ඒ ආත්මය මේ රූපය අපි කොච්චර එහෙම රූපේ මොන විදිහට අපි හිතුවත් රූපයේ ස්වභාවය තමයි කැඩිලා බිඳිලා විනාශ වෙලා අනිත්‍ය ස්වභාවයට යන එක. ඒ වගේම වේදනාවටත් අපි හිතනවා. ඒ විදිහටම අපි වේදනාව විඳීම කියන එක, ඒ වගේම සංඥාව හඳුන ගන්න එක, ඒ වගේම සංකාර කියන්නේ ඒ ආරම්භය හිතන විදිහ, ඒ සියලු සිතිවිලි ඒවට සංඛාර කියලා කියන ඒ වගේ විඥාණයෙන් හඳුන ගන්න විදිය මේ පංචස්කන්ධයේ කෙරෙහිම එකකට හතර ගානේ රූපයට හතර ආකාරයෙන් ඒ වගේම වේදනාවට හතර ආකාරයෙන් සංඥාවට හතර ආකාරයෙන් සංඛාරයට හතර ආකාරයෙන් විඥාණයට හතර ආකාරයෙන් මේ විදිහට 20 ආකාර සක්කාය දිට්ඨිය අපි තුල ඇති වෙනවා. රූපයත් එක්ක ආත්මයක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි පහ උච්ඡේද දෘෂ්ටියට ඇතුළත් වෙනවා. ඊතුරු 15 පින්නත් මේ සාස්වත දෘෂ්ටිය ඇතුළත් වෙනවා. මේ විදිහට 20 ආකාර සක්කාය දිට්ඨිය තුල අපේ හිත බැස ගන්නවා. ඉතින් ඔන්න ධර්මයෙන් අපිට කියලා දෙනවා මේ විදිහට ආත්මයක් විදිහට ගන්න සුදුසු නැහැ. රූපයේ විමසුවත් වේදනාව සංඥාව සංඛාරය විඥානය මේ පංචස්කන්ධයේ විමසුවත් ඒ පංචස්කන්ධය හෝ ඒ එකක් හෝ ඒ තුල හෝ ඒයින් බාහිර හෝ ආත්මවත් වූ ආත්මයට අයත් දෙයක් විදිහට ගත යුතු දෙයක් නැහැ. අන්න ඒ විදිහට ඒ සම්මර්ෂණය කරනකොට පින්වත්නි අපිට මේ ආත්ම සංකල්පයෙන් මේ ආත්මයක් තියෙනවා කියන දැක්ම අපි තුල නැති වෙනවා. ඉතින් තවත් තැනක තථාගතයන් වහන්සේ අපිට මේ කාරණාවන් බොහෝ අලංකාරව පැහැදිලි කරනවා. මේ රූපය කියන එක හරියට මේ අපේ ගෙවල් දොරවල් වල අපි ගේ දොරවල් සුද්ධ බුද්ධ කරනකොට සමහරක් විට අතු කොළ වල් පැලෑටි මේ වගේ දේවල් සුද්ධ කරලා දාලා පුච්චලා විනාශ කරලා දානවා. එතකොට ඒ විනාශ කරලා දානකොට ඒ ආරම්භය අපිට දුකක් එනවද කියලා බුදුරජාණන් වහන්සේ මේ ඇතම් තැනක ස්වාමීන් වහන්සේලාගේ විමසනවා. ඒතර ස්වාමීන් වහන්සේලා පෙන්නනවා ස්වාමීනි එහෙම අතු විනාශ කරලා දැම්මට පුච්චලා දැම්මට ඒ ආරම්භය අපි පිච්චෙනවා අපිව විනාශ කරනවා අපිට යමක් වෙනවා කියලා හිතීමක් අපිට එන්නේ නැහැ. ස්වාමීනි නුඹලට ඇහිෙම හිතෙන්නේ නැත්තේ. ස්වාමීනි ඒ අතුකොළ ඒ කියන දේවල් අපේ නෙමෙයි. අපි නෙමෙයි අපේ නෙමෙයි. මහණෙනි ඒ වගේමයි මේ රූපයත්. තමන්ගේ නෙමෙයි. ඉතින් බලන්න පින්නත් මේ කාරණාව අපි ජීවිතෙන් උනසලා බැලුවොත් අපි මේ දරන මේ කය අපේ කියලා අපි හිතන් හිටියට මගේ කියලා හිතන් හිටියට අපිට පින්නත්නි දවසක් ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. ඒකට හේතුව ඇත්තට මේ කය මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න බෑ. මට බඩගින්න දැනෙනකොට මට පුළුවන් වෙන්න ඕන හිතලා. මගේ නම් මේක මට ඕන විදිහට බඩගින්න නොදෙන ඒවා කියලා එහෙම හිතන්න. නමුත් මේ කය මගේ නෝන හින්දා තමයි මට බඩගින්න නැති කරගන්න බැරි. ඒ වගේමයි අපේ හිතත්. කයෙහි අපිට පින්වත්නි මේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවයක් ඔය විදිහට උපමා වලින් අපිට දකින්න පුළුවන්. හැබැයි මේ හිතේ අනිත්‍ය වෙන ස්වභාවය අපිට දකින්න බෑ. හිත කියන්නේ සිතේ පැවැත්ම තියෙන සිතවිලිත් හිතත් නිසා. ඉතින් අර සඳහන් කරපු කාරණා පහෙන් වේදනාව සංඥාව සංකාර කියන ධර්මතා තුන සිතවිලි ධම්ම කියලා හඳුන්වනවා. ඒ වගේම විඥානය කියන එක සිත. ඉතින් රූපය කියන එක රූප. දැන් අභිධර්ම ක්‍රමයට ගත්තොත් රූප චිත්ත චෛතසික රූප කියලා කියන්නේ ওই කාරණා තුන පංචස්කන්ධයම තමයි. චිත්ත කිව්වා විඥාණයට, චෛතසික කිව්වා වේදනා සංඥා සංඛාර වලට, ඒ වගේම රූප කියලා. මෙන්න මේ විදිහට ගත්තත් මේ පංචස්කන්ධයේ යථා ස්වභාවය නැත්නම් චිත්ත චෛතසික රූප කියන මේ සංගත පරමාර්ථ වල යථා ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. මේ සංගත පරමාර්ථ වල ස්වභාවය තමයි ඒ පරමාර්ථය මේ රූපය මම නොවේ වගේ ඒ මම කියලා මගේ කියලා එහෙම නැත්නම් මේක ආත්මයක් එක දිගට යනවා යන දෙයක් පවතින දෙයක් නිත්‍ය වශයෙන් පවතින දෙයක් කියදලා මෙහෙම ඒක හඟින්නට මඤ්ඤණා කරන්නට සුදුසු නෑ කියන එක ධර්ම තුලින් පෙන්වනවා. එතකොට පින්නත් කෙනෙකුට මේ ධර්මයේ ආර්ථය තේරුනොත් මේ රූපය තුල හෝ වේදනාව තුල හෝ සංඥාව තුල හෝ සංකාරය තුල හෝ මේ ආත්මයක් හෝ ආත්මයකට අයත් දෙයක් රූපය තුල හෝ පවතින්නේ නැහැ. ඒ වගේමයි
චෛතසික. එහෙම නැත්නම් ධම්ම කියලා කියන වේදනා සංඥා සංකාර. මේ කියන ධර්මතා තුලවත් මමය හෝ මගේ හෝ මගේ ආත්මයට අයත් දෙයක් හෝ ආත්මවත් වූ දෙයක් හෝ ඒ දකින්නෙත් නැහැ ධර්මතාව තුල. ඒ වගේම සිත කියන ධර්මතාව තුල විඥාණය තුලත් මම හෝ මගේ හෝ මගේ ආත්මයේ විදියට දකින්න නැතකොට මෙන්න මෙයා අර විෂයාකාර සක්කාය දිට්ඨියෙන් තොරව පංචස්කන්ධේ පරිහරණය කරන කෙනෙක්. දැන් එහෙම පරිහරණය කරා ආර්යයන් වහන්සේලා. දැන් අපි දන්න දැන් මේ නකුල පිටු සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේ වගේ මේ හැමදෙනාමත් මේ රූපයක් ඇසුරු කරා. හැබැයි ඒ රූප විනාශ වෙලා ගියා. නමුත් ඒ භාගතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වගේම සීල ආර්යයන් වහන්සේලා ඒ විනාශ වෙන රූපයක් තිබියේදී ඒ රූපේ යථා ස්වභාවය දැනගෙන ඒ රූපය විනාශ වෙලා යද්දි තමන්ගේ හිත ලෙඩ නොවි තමන්ගේ සිතට ඒ රූපේ යථා ස්වභාවය, වේදනාවේ යථා ස්වභාවය, සංඥාවේ යථා ස්වභාවය, සංඛාරයේ යථා ස්වභාවය, විඥානයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන තදාකාලික ඒ ලෙඩ රෝග නැති ලෙඩ නොවන සදාකාලික නිවන සාක්ෂාත් කරගත්තා. ඉතින් අපිටත් පින්නත් තථාගතයන් වහන්සේ පෙන්නනවා අන්න ඒ විදිහට මේ රූපයේ, වේදනාවේ, සංඥාවේ, සංඛාරයේ තියෙන මේ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න කියලා. දැන් තව පැත්තකින් අපි ගත්තොත් පින්නත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සඳහන් කරේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ රූපය කියන එක නිට්ටයද අනිත්‍යද? ඒක අනිත්‍ය දෙයක්. අනිත්‍ය නම් ඒක සැපද දුකද? අනිත්‍ය නිසා දුක දෙයක්. අනිත්‍ය නම් යමක් දුකයි නම් ඒක මගේ ආත්ම විදියට දකින්න සුසුද කියලා අහනවා. දැන් මෙන්න මේ අනාත්ම විදියට අපි දකින්නේ අන්න යමෙක් අනිත්‍ය විදියට තේරුම් ගන්න නිසා. අනිත්‍ය නිසා කිසිම මේ සංකත වූ ධර්මයන් තුල සංකත කියන්නේ හේතුවෙන් හටගත්තු හේතු නැති වෙනකොට නැති වෙලා යන හේතුඵල ධාමයෙන් සකස් වුණු දෙයක්. මේ හේතුඵල ධාමයෙන් සකස් වුණු මේ කිසිම පංචස්කන්ධය තුල කිසිම තැනක නිත්‍ය වූ සංඥාවක් ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේ එහෙම දකින්නකොට එහෙම නිත්‍ය විදිහට දැක්කොත් එහෙම එතන දුක උපදිනවා. දුක උපදිනොත් ආත්ම සංඥාව උපදිනවා. යමෙක් අනිත්‍ය විදිහට දැක්කොත් එයාට දුක හටගන්නේ නැහැ. දුක හටගන්නේ නැති නිසාම එයාට අනාත්ම සංඥාවත් බැස ගන්නවා. ඉතින් මේ ආකාරණ තව පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පින්නත් හොඳට මේ රූපය සහ වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධ ධර්මතාවල යථා ස්වභාවය අපිට තේරුම් ගන්නට වෙනවා. මෙන්න මේකට කියනවා පින්වත්නි සම්මා දිට්ඨිය කියලා. එක අතකින් සක්කාය දිට්ඨිය යමෙකුට ප්‍රහාණය වුණොත්, සක්කාය දිට්ඨිය තේරුණොත් මේ එක දිගට පවතින ආත්මයක් තියෙනව නෙවෙයි මේ අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි අහලා තියෙන ධර්ම පරියායන් වල අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යති. පෙර නොතිබීමයි හටගන්නේ. ඉතුරු නැතිවම නිරුද්ධ වෙනවා. එතකොට මේ අතීතයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ වර්තමානයේ. අනාගතයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. අතීත වර්තමාන අනාගත කියන මේ සම්බන්ධයක් අතීතයේ වුණත් මේ සිද්ධවීමයි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුම නැති වුණා. දැන් වෙන්නෙත් ඒකමයි, අනාගතේ වෙන්නෙත් මේකමයි. මේ එක දිගට පවතින ආත්මයක් හෝ තියෙනවා. මම හෝ ඉන්නවා, ලෝකයක් හෝ තියෙනවා කියන මේ දැක්මෙන් හිත ගැලවෙනකොට අන්න ආත්ම දෘෂ්ටිය ගැලවෙනවා. එතකොට පින්වත්නි ඒත් එක්ක මෙයාට අර සම්මාදිට්ඨිය පහළ වෙලා එයාට හම්බෙනවා දුකේ මිදීම කියන තැන. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. ඉතින් පින්වත්නි යමෙකුට ධර්මයට එළමෙන්න අවස්ථාව ලැබෙන්නේ මෙන්න මේ සම්මාදිට්ඨිය හම්බුනොත්. ඒ සම්මාදිට්ඨිය ඇති වුණු කෙනා ඊට පස්සේ කරන්න ඕනේ ඒ ආරම්භය සම්මා සංකල්ප. ඊට පස්සේ තමයි යා හිතන්නේ මේ සසරේ කිසිම සාරයක් නැහැ. කිසිම සැප ස්වභාවයක් නැහැ. දුකමයි ගෙනල් දෙන්නේ කියලා එයා දකිනකොට එයාට සංකල්ප පහළ වෙනවා. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම. තරහ යනවා නම් එයා තරහ පාලනය කරන මෛත්‍රිය වගේ දේ භාවනාවලට එයාගේ සංකල්ප හැදෙනවා. ඒ වගේම රාග, ද්වේෂ, රාගයට හිත බැස ගන්නවා නම් නොයිකුත් රාග අරමුණු හිතේ නිතරම වැඩ කරනවා නම් අභිජ්ජා සිත් වලින් අනභිජ්ජා මට්ටමට හිතේ සංකල්ප හදා ගන්නවා. ඒ වගේම නිතරම කාම අරමුණු ඇසුරු කරනවා නම් මේ ලෝකේම ඇසුරු කරන්න හිතනවා නම් එයා නෙක්ඛම්මයට බර වෙනවා. සම්මා සංකප්ප. ඊට පස්සේ තමයි පින්නත් සම්මා සංකප්පයට අනුව සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. එයා හතරාකාර වූ වාචසික සංවරය. ඒ කියන්නේ බොරු කියන්නේ නැති වෙන්න, හිස් වචන, කේලම්, පරුස වචන මේ වගේ මිදෙන්න සීලයක හික්මෙන්න වචනේ සංවරයට පිවිසෙන්න. ඊට පස්සේ ඒ වචනයට සංවරය පිවිසුනාම ඊට පස්සේ කායික සංවරයට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්තයට යොමු වෙනවා. ඒ වගේම සම්මා කම්මන්තේදී එයා සත්තු මරන්නේ නැහැ. ඒ වගේම හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. ඒ වගේම පින්වත් ඊළඟට සම්මා ආජීවය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණියක් නම් භික්ෂු භික්ෂුණී විදිහට නිවැරදි ආජීවයේ හික්මෙන්න ඕන. ඊට පස්සේ උපාසකෙක් විදිහට තමන් ගත කරන ධර්මානුකූල පැවැත්ම තුළ ඒ ජීවන පැවැත්ම සාධාරණ එකක් වෙන්න ඕනේ. සාධාරණ එකක් වෙන්න ඕනේ. කියන්නේ ඔය ආයුධ වෙලදාම්, මස් වෙලදාම්, මාළු වෙලදාම් වගේ ඒ ආජීවයේ කිලුටු කරන ධර්මතාවලින් එයා ඈත් වෙනවා. සම්මා ආජීවය. ඊට පස්සේ තමයි එයා සම්මා දිට්ඨි, සම්මා සංකල්පය, සම්මා
වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාමයේ නිවැරදි විදිහට අකුසලයන්ගෙන් හිත මුදව ගන්න ලැබුණු කුසල් දහම් තව තවත් වර්ධනය කරගන්න මේ විදිහට නූපන් කුසල ධර්මයන් උපදව ගන්න උපන් කුසල ධර්මයන් වර්ධනය කරන්න වෑයම් කරන ඒ කෙනා. ඒ කෙනාට තමයි සම්මා සතිය සතර සතිපට්ඨානෙට දෙන්නේ. අන්න ඒ කෙනාට ඒ සම්මා දිට්ඨියෙන් අර ගමන් කරලා සම්මා සතිය දක්වා එන්නේ. අන්න ඒ සම්මා සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනාවට යොමු වෙන්නේ අන්න ඒ කෙනා. ඒ වගේම අන්න එහෙම වඩන කෙනාට තමයි පින්නත් සම්මා සමාධියක් ඇති වෙන්නේ. ඒ සමාධිය තුලින් තමයි අන්න අවසානයේ රහත් බවට පත් වුණොත් එහෙම සම්මා ඥාන, සම්මා විමුක්ති දක්වා අර රහතන් වහන්සේලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසුණු ඒ නිර්වාණ ධාතුවට තමන්ගේ ජීවිතය ගමන් කරගන්නට හැකියාව ලැබෙන්නේ මේ විදිහට සම්මා දිට්ඨියෙන් පටන් ගන්නු ඒ ආරෂ්ඨාංග මාර්ගය. ඉතින් මෙන්න මේ විදිහට පින්නත්නි අපි සම්මා දිට්ඨියත් ඒ ඔස්සේ අනිත් කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතයට මේ ධර්මයේ තුලින් ලබාගත යුතු අර්ථය සකසාගෙන අපිටත් මේ ලෙඩ වෙන කය, ලෙඩ වෙන හිතක් දරන ලෝකේ කය ලෙඩ වෙද්දි හිත නොවන ලෙඩක් හදාගන්නට හැකියාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් කාල වේලාවත් අවසන් නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. ඉතින් මේ උතුම් ධර්ම දේශනාවෙන් ජනිත වුණු යම් කුසල ධර්ම රාශියක් තියෙනවා නම් ඒ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කරමු. සදෙව් ලෝවාසී, බ්‍රහ්ම ලෝවාසී පින් කැමති දෙවිවරු ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ දෙවියන්ගේ දිව්‍ය ඉසුරු වර්ධනය වෙත්වා, ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත්වා, පවිතු වෙසුරු දුර වේවා, කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසෙත්වා. ඒ දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේම නිර්වාණ ධාතුව අවබෝධ කරගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත්නි මේ වගේ ධර්මයක් අපිට කතා කරන්න, ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දුන්නේ අපේ ආචාර්ය උපාධ්‍ය ගුරු උතුමන් වහන්සේලා. උන්වහන්සේලා නිසා තමයි අපිට මේ අවස්ථාව සැලසුනේ. ඉතින් උන්වහන්සේලාටත් මේ පින් අයිති වෙත්වා. උන්වහන්සේලාත් ප්‍රාර්ථනීය කරන බෝධියකින් සුවසේම උන්වහන්සේලාගේ අවසාන මුඛ්‍ය පරමාර්ථය නිර්වාණ ධාතුව සුවසේම සාක්ෂාත් වෙත්වා කියලා අපි සාදුනාද දීලා ප්‍රාර්ථනා කරමු. මේ වගේ පින්වත්නි අප නමින් මිය පරලෝකීය සීලූම් මියගේ ඥාතීන් මේ භවය තුල හෝ පෙර භවයන් හෝ යම් කෙනෙක් ඉන්නවා නම් ඒ සීලූම් මියගේ ඥාතීන්ටත් මේ පින් පෙත් අයිති වෙත්වා. ඒ සීලූම් මියගේ ඥාතිනුත් මේ පින් අනුමෝදන් වෙලා සසර ගමන වහා කෙලවර කරගෙන උතුම් නිර්වාණ ධාතුවම සාක්ෂාත් වේවා කියලා හැමදිනම ප්‍රාර්ථනා සිද්ධ කරගමු. අවසාන වශයෙන් මේ පින්තුන්ටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් තුනුරුවන්ගේ ඇසුරෙන් සත්පුරුෂ ආශ්‍රය ලැබිලා පවිතු ඇසුරෙන් දුර වෙලා ඔබගේ ජීවිතත් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩිලා අවසානයේ මේ පින් බලෙන් රත්නත්‍රයේ අනන්ත ගුණානුභාවයෙන් අවසානයේ නිදුකින් සුවසේම උතුම් නිර්වාණ ධාතුවම හැමදිනාටම සාක්ෂාත් වේවා කියන චේතනාවෙන් හැමදිනාම අවසානයේ ප්‍රාර්ථනාවන් තබා ගන්න. ඉතින් එසේම වේවා කියන චේතනාව ඇති කරගෙන ආශිර්වාද කරනවා හැමදිනාටම. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.